අයිබෝවන් සුබ දවසක්. අද දවසේ පාඩම කේ ජයතිලක චූරින්ගේ අපට වැසිකිළියක් කෙටි කතාව. අපට වැසිකිළියක් කෙටි කතාව සම්බන්ධයෙන් මීට පෙර දවසකදීත් අපි හඳුනා ගැනීමක් කෙරුවා. අද දවසේදී අපි බලාපොරොත්තු වෙනවා කේ ජයතිලක ශූරීන්ගේ අපට වැසිකිළියක් කෙටි කතාවේ තවත් විභාගයට වැදගත් අත්‍යවශ්‍ය ප්‍රශ්නයක් පිළිබඳව සාකච්ඡාවක යෙදෙන්න. ඒත් එක්කම දරුවන්ට මතක් කරනවා අපි මේ කරන කෙටි සාකච්ඡාවෙන් පස්සේ අපට වැසිකිළියක් කෙටි කතාව තුළ අද දවසේ සාකච්ඡා කරන ප්‍රශ්නය සම්බන්ධ සාහිත්‍ය විමසුම එහෙම නැත්නම් රසාස්වාදය එහෙමත් නැත්නම් අපේ වචනෙන් අපේ පුරුදු වචනෙන් කිව්වොත් විචාරය පාඩම අවසානයේදී ඔබට ලැබෙන්න සලස්වනවා. ඒ අනුව යමින් ඒ කරුණුත් බලමින් අපි සාකච්ඡා කරන කරුණුත් උදව්වට ගනිමින් ඔබට පුළුවන් වේවි මේ ප්‍රශ්නය පිළිබඳ පිළිතුරක් ගොඩනගා ගන්න. කේ ජයතිලක ශූරීන් අපි එතුමා හඳුන්වනවා කන්නිමහර ප්‍රඥා කියලා. කන්නිමහර ප්‍රඥා කියලා. අමු ගැමියෙක් විදිහට ඒ ජන සමාජය තුළ ලබපු අත්දැකීම් කිසියම් ආකාරයක ප්‍රතිනිර්මාණය කිරීමක් කතෝරයාගේ පරිකල්පනයට අනුව අපි මේ කෙටි කතාව තුළ දකිනවා. අපි අද දවසේදී සාකච්ඡා කරන්න සූදානම් වෙනවා අපට වැසිකිළියක් කෙටි කතාවේ අවස්ථා සිද්ධි නිරූපණය පිළිබඳ. අවස්ථා සිද්ධි නිරූපණය. අපට වැසිකිළියක් කෙටි කතාවේ අවස්ථා සිද්ධි නිරූපණය කියන ප්‍රශ්නයට කොහොමද අපි පිළිතුරක් ගොනු කරගන්නේ? සිංහල සාහිත්‍ය සංග්‍රහයේ අපිට නිර්දේශිත පාඩම් ටික ගත්තොත් ඒ පාඩම් ඇතුලේ ඔබට විභාගයේදී අවස්ථා සිද්ධි නිරූපණය පිළිබඳව ප්‍රශ්නයකට පිළිතුරක් ලියන්න ප්‍රශ්න වින්දනයක් ලියන්න ලැබෙන තියෙන ඉඩකඩ වැඩි. ඒ තුල අපි විශ්වාස කරොත් අපිට මේ වර්ෂයේදී මේ පාඩම ඇසුරෙන් අපට අවස්ථා සිද්ධි නිරූපණය පිළිබඳ ප්‍රශ්නය ඇහුවොත් අපි කොහොමද උත්තරේ ලියන්නේ? දැන් පුතේ මේ වගේ ප්‍රශ්නයකට පිළිතුර ඇහුවොත් මේ කෙටි කතාව ඇතුලේ අපිට සිදුවීම් ගණනාවක් හම්බ වෙනවා. අවස්ථාවන් ගණනාවක් හම්බ වෙනවා. ඒතර මේ සිදුවීම් ටික ඔක්කොම අපි ලියන්නේ කොහොමද? මේ අවස්ථාවන් ටික ඔක්කොම ලියන්නේ කොහොමද? මේ ඔක්කොම ලියන්න පුළුවන්ද? අපිට එහෙම ප්‍රශ්න ටිකක් මතුවෙනවා. ඒ නිසා ඔබට මම යෝජනා කරනවා අවස්ථා සිද්ධි නිරූපණය පිළිබඳව සාකච්ඡා කරද්දී අපි මෙහෙම හිතුවොත් මේ කෙටි කතාව ඇතුලේ ඔබට වඩාත්ම දැනුණු තැන් ටිකක් තියෙනවා. වඩාත්ම මතකයේ තියෙන තැන් ටිකක් තියෙනවා. දැන් අපි දරුවන්ගෙන් අහුවොත් එහෙම ඔබ රස විඳපු සාහිත්‍ය පාඩමක් ඇතුලේ වැඩියෙන්ම මතක තියෙන තැනක් කියන්න පුතේ කියලා. දැන් අපිට මතකයි එහෙම අහපු එක අවස්ථාවක ඔබ සාහිත්‍ය සංග්‍රහය තුල ඉගෙනගත්ත පාඩමක වැඩියෙන්ම මතකයේ තියෙන තැනක් කියන්නකෝ කියලා කිව්වන් පස්සේ අපිට මතකයි එක දරුවෙක් කිව්වා සර් අර සතර කම්මන්ත්‍රණේ
කේවට්ටයාගේ මුකේට වර්චස් පිටක් කියලා සාල්ලේ කලාලා පාතට බානා කෙනෙකුන් මේ මට හොඳට මතකයි. අන්න අවස්ථා සිද්ධි නිරූපණය තුල ඔබ ළඟ උදාහරණේ තියෙන හැටි. එහෙනම් අපිට වැසිකිළියක් කෙටි කතාව ඇතුලේ එහෙම ඔබේ මතකයේ රැඳෙන තැන් තියෙනවද? වඩාත්ම මතකයේ රැඳුණු අවස්ථාව. වඩාත්ම සංවේදී වෙච්ච අවස්ථාව. වැඩියෙන්ම හදවතට දැනෙච්ච අවස්ථාව. වැඩියෙන්ම සතුටු වෙච්ච අවස්ථාව. වැඩියෙන්ම දුක් වෙච්ච අවස්ථාව. වැඩියෙන්ම අනුකම්පාව ඇති වෙච්ච අවස්ථාව. අපි බැද්දේකම වගේ පාඩමකට ගිහිල්ලා වොත් එහෙම එතන කියයි අර පුංචි මැනිකා බබුන්ව හොයාගෙන තනියම තංගල්ලේ හිරගෙදරට යනවා. එතනදී බබුන් දඟගේම මැරුණු බව දැනගන්නවා. පුංචි මැනිකා වැළපෙන අවස්ථාව. දුක් වෙන අවස්ථාව. අන්න වඩාත්ම අපි සංවේදී වෙච්ච තැන. කිසියම් සාහිත්‍ය නිර්මාණයක් ඇතුලේ අවස්ථා සිද්ධි නිරූපණය පිළිබඳව කතා කරද්දී අන්න එවැනි මතකයේ රැඳුණු සංවේදී තැනකින් ඔබ උදාහරණයක් සපයා ගන්න. අපිට වැසිකිළියක් කෙටි කතාවේ එහෙම මතකයේ රැඳෙන තැන් අපේ දරුවන්ට ගොඩක් ඇති. අන්න එවැනි තැන් අරගෙන අපිට පුළුවන් අපේ සාහිත්‍ය රසවින්දනය පෙළගස්වා ගන්න. මේ කෙටි කතාව ගලහගෙන යන්නේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණේ. මේ කෙටි කතාවේ කතකයා පවුලේ වැඩිමහල් පිරිමි දරුවා වැසිකිළියක් සකස් කිරීම සහ එහා බැඳුණු සිද්ධිදාමයක් එක්ක කෙටි කතාව ගලාගෙන යන්නේ ආරම්භය ටික දුරක් ගිහිල්ලා ප්‍රස්තුතයට ප්‍රවේශ වෙන්නේ. මේ කෙටි කතාවේ සාර්ථකත්වයට පාඨකයාගේ රුචිය වඩවන්න ඒ තුළ තියෙන අපූර්ව අවස්ථා සිද්ධි නිරූපණය ගොඩක් වැදගත් වෙලා සහ ගොඩක් ලොකු බලපෑමක් කරලා තියෙනවා. එතකොට මේ කෙටි කතාව තුළ අපිට මුල්ම අවස්ථාව විදිහට ලියන්න පුළුවන් මේ කෙටි කතාවේ අර කුණු ඉන්ස්පෙක්ටර් කෙනෙකුගේ පැමිණීමක් තියෙනවා. ඉන්ස්පෙක්ටර් දැන් මෙහෙම තමයි ගම්මුන්ගේ ව්‍යවහාරය. මේ කුණු ඉන්ස්පෙක්ටර්ගේ පැමිණීම ගමට ප්‍රවේශ වීම කුණු ඉන්ස්පෙක්ටර් කෙනෙකුගේ පැමිණීමත් එක්ක තමයි මේ කෙටි කතාවේ ප්‍රස්තුතයට ප්‍රවේශය ලැබෙන්නේ. නිසා ඒ ආරම්භක අවස්ථාව මේ වගේ ප්‍රස්තුතයට ප්‍රවේශ වෙන තැනකින් ගත්තම ඒ පිළිතුර වඩා සාර්ථක වෙනවා. දැන් කෙටි කතාව ආරම්භ වෙන්නේ කුණු ඉන්ස්පෙක්ටර් කෙනෙකුගේ නැත්නම් අපේ වචනයෙන් කිව්වොත් මේ PHI මහත්තයාගේ ගමට සිද්ධ වෙන ආගමනයත් එක්ක. ඒ අවස්ථාවෙන් තමයි කෙටි කතාව පටන් ගන්නෙ. ගෙදර අපිට මතකයි අයියේ පොලිස් කාර්යයක් කියලා දුවගෙන එන මල්ලිගේ වචන. නේද? තාත්තා ගමේ තව කෙනෙක් එක්ක ඉඳගෙන ඉන්නවා. සුගතන් කියනවා කුණු ඉන්ස්පෙක්ටර්. ඒ හඳුනා ගැනීම පිළිබඳ බොහොම ගර්වයෙන් ප්‍රකාශ කරනවා කියන්නේ. මේ කුණු ඉන්ස්පෙක්ටර් කෙනෙකුගේ පැමිණීමත් එක්ක ආරම්භ වෙන අපට වැසිකිළියක් කෙටි කතාවේ මේ ආරම්භක අවස්ථාව සමග ඉන් ඉදිරියට කෙටි කතාව ගලාගෙන යන්නේ මේ කුණු ඉන්ස්පෙක්ටර් නැත්නම් මේ අපි කතා කරන මේ PHI මහත්තයා වැසිකිළියක් සාදා ගැනීම පිළිබඳ කරන දැනුම් දීම ඒ පිළිබඳ නිරන්තරයෙන් ඇවිල්ලා කරන සොයා බැලීම වැසිකිළියක් සකස් කරේ නැත්නම් නීතිමය පියවර ගන්නවා උසාවිය යන්න සිද්ධ වෙනවා මේ විදිහේ මේ අනකිරීම එක තමයි මේ කෙටි කතාවේ ආරම්භය සටහන් වෙන්නේ. නිසා මේ කෙටි කතාවේ එක සිදුවීමක් අවස්ථාවක් විදිහට ප්‍රස්තුතයට ප්‍රවේශ වීම තුළ මේ කුණු ඉන්ස්පෙක්ටර් කෙනෙකුගේ
මේ ගමට සිද්ධ වෙන ආගමනය හා සම්බන්ධ අවස්ථාව අපිට උදාහරණ කරන්න පුළුවන්. ඉතින් තමයි මේ කෙටි කතාව ගලහගෙන යන්නේ. එතකොට ගම ඇතුලේ තිබිච්ච මේ සාම්ප්‍රදායික ආකල්ප, ආර්ථික ප්‍රශ්න, ඒ මිනිස්සු මේක ඒ තරමට ගණන් ගන්නේ නැතිකම, මේ වගේ සාධක ගොඩක් එක්ක අපිට මේ කෙටි කතාව ඉදිරියට ගලාගෙන යන බව පේනවා. ඊට පස්සේ මේ කෙටි කතාවේ කුණු ඉන්ස්පෙක්ටර්ගේ නැත්නම් මේ PHI මහත්තයාගේ මේ නිරන්තර බලපෑම සිද්ධ වෙන අවස්ථා ගොඩක් අපිට හම්බ වෙනවා. මේ මුලින්ම කතකයාගේ ගෙදරට ඇවිල්ලා කතකයාගේ පියත් එක්ක මේ පිළිබඳ කිසියම් වාදයක් කරන තැනක් තියෙනවා. මේ වගේ අවස්ථා ගණනාවක් අපිට හම්බ වෙනවා. ඒත් එක්කම කතුවරයා කෙටි කතාවේ බොහොම අපූර්ව අවස්ථාවක් තව නිරූපණය කරනවා. ඒ අවස්ථාව ගොඩක් අපේ දරුවන්ගේ මතකයේ රැඳෙන අවස්ථාවක්. ගොඩක් මතක තියෙන අවස්ථාවක්. වැසිකිළියක් කියන එක මේ ගමේ මිනිස්සුන්ට ආගන්තුකයි. කක්කුස්සිය කියන වචනේ තමයි මේ මිනිස්සුන්ගේ ශබ්දකෝෂයේ තිබිච්ච වචනය. ඒතර මිනිස්සු යන්නේ කක්කුස්සියට යනවා කියලා යන්නේ. අර සාම්ප්‍රදායික ඒ ගැමි ජන සමාජයේ සංස්කෘතිය. වැසිකිළිය කියන වචනේ පවා ආගන්තුකයි. එතකොට මේ මිනිස්සු එහෙම වැසිකිළියක් තිබුණේ නැහැ ගෙවල් වල. මේ මිනිස්සු ඒ වෙනුවට කැලෑරොද බැද්ද වනේ තමයි භාවිත කරේ. ඒ පිළිබඳ බොහොම අපූර්ව අවස්ථා නිරූපණයක යෙදෙනවා කතුවරයා. ඒ පිළිබඳ බොහොම අපූර්ව සිදුවීම් පෙළක්, බොහොම අපූර්ව අවස්ථාවක් පිළිබඳව කතුවරයා මේ කෙටි කතාව තුළ සඳහන් කරනවා. උදේ පාන්දර අපි එක් එක්කෙනා එක එක දිශාවෙන් කැලෑරොදට පිවිසෙමු. පඳුරු ඈත් කරමින් රිංගන අපට කෙනෙකුට නිදහසේ වාඩි වී සිටීමට තරම් සුදුසු බිම් කඩක් හමු වේ. පය තබන සනින් රෝන්ගා නිලමැසි හමුදාවක් වහා අහසට ඉකිලී ගියොත් අපි වහා එතනින් පසුපසිමු. වැසිකිලි ගොස් අවසානයේ ගැහණු වතුර පණිට්ටුවක් රැගෙන පොල්ලතු මැස්සට දරමඩුවට අතර ඇති හිස් බිම් තීරුවට යයි. පිරිමි වත්ත පහළ දොලට යයි. දැන් සම්ප්‍රදායිකත්වයේ මේ ගමේ තිබිච්ච වැසිකිලි භාවිතයේ සම්බන්ධ තිබුණු සංස්කෘතිය පිළිබඳ කතුවරයා පැහැදිලි කරන ලස්සන අවස්ථාවක්. මේ අවස්ථාව අපේ දරුවන්ගේ ගොඩක් මතකයේ තියෙන අවස්ථාවක්. අපිට ඒ අවස්ථා නිරූපණය තුළ මේ කියන අවස්ථාව පිළිබඳව පැහැදිලි කිරීමක්, අපේ පිළිතුර තුළ කරුණු දැක්වීමක් කරන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම අපිට ඊට පස්සේ මේ PHI මහත්තයා නැත්නම් ගමේ මිනිස්සුන්ගේ වචනෙන් කිව්වොත් මේ කුණු ඉන්ස්පෙක්ටර් දිගින් දිගටම බලපෑම් කරනවා, නීතියෙන් කටයුතු කරනවා කියලා මේ මිනිස්සුන්ගේ අපිට පේනවා සාම්ප්‍රදායිකත්වය පැහැර කරන්න හරිය අමාරු වෙනවා. එහෙම සංස්කෘතියක් ගම ඇතුලේ හැදිලා තිබුණේ නැහැ. නිසා මේ නීතිමය පියවර ගන්නවා. උසාවි ගිහින් නඩු දානවා. එහෙම වුණොත් දඩ කන්නත් වෙයි. මෙන්න මේ නඩු හබ වලට පැටලෙන්න උසාවි යනවා කියන එකත් මේ මිනිස්සුන්ට ආගන්තුකයි. නිසා නීතියට බයයි මිනිස්සු. මේ සියලු දේවල් ඉස්සරහට දාලා මේ PHI මහත්තයා එහෙම නැත්නම් මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ගමේ මිනිස්සුන්ට වැසිකිලි සකස් කරවලා දෙනවා. ගමේ මිනිස්සු හැංගීමෙන් හදනව නෙවෙයි. මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැසිකිලි සකස් කරවනවා, හදවනවා. මේ වැසිකිලිය සකස් කරාට පස්සේ අපිට බොහොම අපූර්ව අවස්ථාවක් පිළිබඳව නැවත සඳහන් කරන්න පුළුවන්. එකතු කරගන්න පුළුවන්. වැසිකිළිය හදලා ඉවර වුණත් මේ මිනිස්සු මේ
ඒ කාර්යය සඳහා යොදාගත්තේ කැලෑ රොදම තමයි. කැලේටම තමයි රිංගුවේ. වනාන්තරයටම තමයි රිංගුවේ. අර කැලේට ගිහිල්ලා වාඩි වෙලා බොහොම නිදහසේ මේ වැඩේ කරන්න මිනිස්සු ලොකු කැමැත්තක් දැක්වුවා. අර සාම්ප්‍රදායික හැදෙන ආකල්ප සියල්ල මේකට බලපාන. සමහර තැනක කියන්න පුළුවන් මේ අහස පේන්නේ නැති වුණාම මේ වැඩේ හරියට සිද්ධ වෙන්නේ නැහැ. වටපිටාවේ නිදහස නැති වුණාම මේ වැඩේ හරියට සිද්ධ වෙන්නේ නැහැ. දැන් කතකයාගේ තාත්තත් කියනවනේ. හොඳයි තියෙන දෙයක් විකුණලා හරි වැසිකිලි හැදුවයි කියමුකෝ. ගෙයක් අස්සේ ඉඳගෙනත් ඔය වැඩේ කරන්න පුළුවන්ද? කාට පුළුවන් වුණත් මට නම් බෑ. මේ තමයි ආකල්පය. නිසා මේ වැසිකිලිය සකස් කරාට පස්සෙත් පුතේ බොහොම ලස්සන අවස්ථාවක් පිළිබඳ කතුවරයා කියනවා. ඒ අවස්ථාව තමයි මේ ඔව්හු පුරුදු පරිදිම වනරොදම ඒ කාර්යයට යොදාගත්ත මල්ලිත් නංගිත් සෙල්ලම්පත් ඉවීමට සෙල්ලම් කඩ දැමීමට මේ ගොඩනැගිල්ල පාවිච්චි කරා කියලා. සෙල්ලම්පත්තු යන සෙල්ලම් කඩ දාන්න තමයි මේ හදපු වැසිකිළිය භාවිත කරේ කියලා. ඒ අවස්ථාව සුවිශේෂී අවස්ථාවක්. මේ කෙටි කතාව තුළ අවස්ථා නිරූපණය සම්බන්ධයෙන් අපිට මේ අවස්ථාව පිළිබඳව අපේ පිළිතුර ඇතුලේ එකතු කිරීම කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ කෙටි කතාවේ තවත් සුවිශේෂ අවස්ථා නිරූපණයක් තියෙනවා. ඒ තමයි මේ පළමු වතාවට වැසිකිළිය මුල්ම වතාවට වැසිකිළිය භාවිත කිරීම භාවිත කළ අවස්ථාව. පළවෙනි වතාවට මේ වැසිකිළිය භාවිත කරපු අවස්ථාව. ඒක බොහොම සුවිශේෂී අවස්ථාවක් කෙටි කතාවේ. ලොකු ජයග්‍රහණයක් ලැබපු අවස්ථාවක්. ඔබේ පිළිතුර තුළ මේ අවස්ථාවට ඉඩකඩ වෙන් කළ යුතුමයි. ඒ අවස්ථාව තුළ මේ අලුත් පන්තියට අලුත් අවුරුද්දේ අලුත් පන්තියට ගිය දවසේ මේ කතකයාට සෞඛ්‍ය විද්‍යාව පිළිබඳ පාඩම ඉගෙන ගත්ත දවසේ අන්න කතකයා වෙනස් වෙනවා. එනිසා මේ කෙටි කතාවේ හැරවුම් ලක්ෂ්‍ය නිර්මාණය කරන තැන සහ බොහොම අපූර්වට මේ කෙටි කතාවේ ඒ අවස්ථාව පිළිබඳ සඳහන් කිරීම කරන ගමන් අප පැහැදිලි කළ ගත යුතුයි. සාම්ප්‍රදායික ආකල්ප සිරිත් විරිත් මිනිසුන්ගේ මේ තිබිච්ච ගති පුරුදු වෙනස් කරන්න පුළුවන් තැන තමයි දැනුම අධ්‍යාපනය කියන්නේ. අධ්‍යාපනය තුළ සාම්ප්‍රදායික ආකල්පය අපේ ජන සමාජය තුළ වෙනස් වෙච්ච ආකාරය මේ අවස්ථාව තුළ කතුවරයා බොහොම අපූර්වට පැහැදිලි කිරීමක් කරනවා. මේ අලුත් පන්තියේදී සෞඛ්‍ය විද්‍යාව ඉගෙන ගැනීමත් එක්ක මේ කතකයාගේ විමසුම් මැස තියුණු වෙනවා. ඒ අවස්ථාව කතුවරයා ලස්සන පුරෝගතනයක් එක්ක පැහැදිලි කරනවා. අවස්ථා සිද්ධ නිරූපණය තුළ මේ අවස්ථාව විශේෂ අවස්ථාවක් විදිහට අපිට වැදගත් අවස්ථාවක් විදිහට අවස්ථා සිද්ධ නිරූපණය තුළ සාර්ථක අවස්ථා නිරූපණය විදිහට අපිට දක්වන්න පුළුවන්. විය පැහැදම් කොට මහන්සි වී වැසිකිළියක් තනා අලංකාරය සඳහා තබා ගැනීමේ තේරුම කුමක්ද? කැලෑ රොදට වදිද්දී නැත්නම් කැලෑ රොදට යද්දී වරක් දෙවරක්ම පයට දැනුණු පිළිකුල් ස්පර්ශය මතක් වන විටත් හිරිකිතයක් ඇති කරලයි. ඒ හැරෙන්නට අලුත් භාණ්ඩයක් භාවිතයට ගැනීමට කෙනෙකු තුළ ඇතිවන ආශාවට සමාන ආශාවක්ද මා තුළ ඇත. ඊටම සුවිශේෂී මේ කෙටි කතාව තුළ වැදගත් සහ සාර්ථක අවස්ථා නිරූපණයක් විදිහට අපිට මේ අවස්ථා නිරූපණය
දක්වන්න පුළුවන්. විය පැහැදම් කොට මහන්සි වී වැසිකිළියක් තනා අලංකාරය සඳහා තබා ගැනීමේ තේරුම කුමක්ද? කැලෑ රොදට යද්දී වරක් දෙවරක්ම පයට දැනුණු පිළිකුල් ස්පර්ශයේ මතක් වන විට හිරිකිතයක් ඇති කරලයි. ඒ හැරෙන්නට අලුත් භාණ්ඩයක් භාවිතයට ගැනීමට කෙනෙකු තුළ ඇතිවන ආශාවට සමාන ආශාවක් මා තුළ ඇත. දැන් මෙන්න කෙටි කතාවේ සාර්ථක අවස්ථා නිරූපණයකට උදාහරණයක්. ඔබ අර පාසලේ සෞඛ්‍ය විද්‍යාව පන්තියදී මේ ඉගෙන ගැනීම කරා කියන පුරෝගතනයක් එක්ක මේ අවස්ථා නිරූපණය පිළිබඳව සඳහන් කළ යුතුයි ඔබේ පිළිතුර තුළ. එතන සිද්ධ වෙනවා ඊටාම සාර්ථක අවස්ථා නිරූපණයක්. මෙතන ඔබට මතක ඇති මේ උඩහාගෙදර සම්බන්ධ සිදුවීමකුත් කතවරයක් කියනවා. අපිට කියනවා මේ අපිට hina වෙනවා. වැසිකිළියක් හදලා අලංකාරයට තියාගෙන ඉන්නවා කියලා. එයාට විතරක් මොකද මමත් හිට යනවා. දැන් මේ වටපිටාවත් එක්ක සම්බන්ධ ඒ කාරණාත් එක්ක තමයි මේ අවස්ථාව ගොඩ නැගෙන්නේ. එසා මෙතන සාර්ථක අවස්ථා නිරූපණයක් තියෙනවා. ඊට පස්සේ කතකයට පස්සේ ගෙදර මල්ලිත් නංගිත් මේ වැසිකිළිය පාවිච්චි කරන්න පටන් ගන්නවා. ටික දවසකින් එය පාවිච්චියට ගැනීමෙන් ජරා ජීර්ණ තත්ත්වයට පත් වෙනවා. වැසිකිළිය කක්කුස්සිය බවට පත් වෙනවා. ඊට පස්සේ මිනිස්සු වැසිකිළිය භාවිතය සාමාන්‍ය දෙයක් බවට පත් කරගන්නවා. ඒක ඒ විදිහට සිද්ධ වෙන්නේ මේ කතකයා වටා ගොඩනැගිච්ච පරිසරය වෙනස් වෙන්න බලපාපු අවස්ථා නිරූපණය පිළිබඳව තමයි අපි ඉහතින් සඳහන් කළේ. එනිසා මේ අවස්ථා නිරූපණය තුළ මේ කුණු ඉන්ස්පෙක්ටර් කෙනෙකුගේ ආගමනයත් එක්ක ඒ සිද්ධ වෙන අවස්ථාව, ඒ සිදුවීම, ඒ කුණු ඉන්ස්පෙක්ටර් වැසිකිළියක් තනන්න කියලා කතකයාගේ පියාට බලපෑම් කරන අවස්ථාව මේක හරි වැදගත්. මේ කෙටි කතාවේ අවස්ථා නිරූපණය සම්බන්ධයෙන් ඔබ ආරම්භයේදී එක සඳහන් කළ යුතුයි. මේ කුණු ඉන්ස්පෙක්ටර්ගේ ආගමනයත් එක්ක වැසිකිළියක් සකස් කරන්න කියලා කතකයාගේ පියාට බලපෑම් කරන, එහෙම නැති වුණොත් නීතිමය පියවර ගන්නවා කියන එක සඳහන් කරන අවස්ථාව මේ කෙටි කතාවේ සාර්ථක අවස්ථා නිරූපණයක් විදිහට අපිට දක්වන්න පුළුවන්. දෙවෙනි කාරණේ තුල අපි කිව්වේ දෙවෙනි අවස්ථා නිරූපණය විදිහට පළවෙනි වතාවට මේ වැසිකිළිය භාවිතයට යොමු වෙච්ච අවස්ථාව ඒ තුල ඔබට සඳහන් කරන්න කිව්වේ අලුත් අවුරුද්දේ අලුත් පන්තියට ගියාට පස්සේ සෞඛ්‍ය විද්‍යාව පාඩම දී මේ කරුණු පිළිබඳ මේ සනීප ආරක්ෂාව පිළිබඳ ඉගෙන ගැනීමත් එක්ක කතකයාගේ ආකල්ප, අලුත් පරම්පරාවේ ආකල්ප අධ්‍යාපනයත් එක්ක දැනුම ලබා දීමත් එක්ක ඒ ආකල්පය වෙනස් වෙමින් පළවෙනි වතාවට වැසිකිළිය භාවිත කරපු අවස්ථාව පිළිබඳ දක්වන සිදුවීම. ඒ උදාහරණයක් ඔබ දැක්විය යුතුයි. අපි කිව්වා මේ විය පැහැදම් කළ වැසිකිළියක් හදාගෙන අලංකාරය සඳහා තියාගෙන ඉන්න අරමුණ කුමක්ද? අන්න ආකල්පය වෙනස් වෙච්ච ආකාරයේ සාම්ප්‍රදායික ගති ලක්ෂණ වෙනස් වෙච්ච ආකාරය දක්වන අවස්ථාව වැදගත්. ඒ අවස්ථාවට පස්සේ නංගිත් මල්ලිත් වැසිකිළි භාවිතයට පුරුදු වෙනවා. අක්කත් වැසිකිළියට හුරු වෙනවා. අම්මත් වැසිකිළි යන්න පටන් ගන්නවා. දැන් අම්මා කියනවා ඉස්සර වගේ මිනිස්සු දැන් කැලෑ ගානේ රින්ගන්නේ නැහැ. ඊට පස්සේ අපිට ඔබේ පිළිතුර තුළ තවත් සුවිශේෂී අවස්ථාවක් පිළිබඳව සඳහන් කරන්න පුළුවන්, උදාහරණ කරන්න පුළුවන්. ඒ අවස්ථාව වැදගත් වෙන්නේ කෙටි කතාව අවසන් වෙන තැන කතුවරයා දක්වන සිදුවීම.
ඒ කෙටි කතාව අවසානයේදී ඒ දක්වන අවස්ථාව වැදගත් සාර්ථක කතෝරයාගේ මේ කෙටි කතාව තුළ ඔහුගේ තිබෙන මේ සුවිශේෂ බස හැසිරවීම මේ සියලු දේවල් එක්ක කෙටි කතාවේ නැවත සාර්ථක අවස්ථා නිරූපණයක් විදිහට අපිට මේ අවස්ථාව දක්වන්න පුළුවන්කම තියෙනවා. එතන අපිට සඳහන් කරන්න පුළුවන් කතෝරයා මෙන්න මෙහෙම කියනවා. කතකයාගේ වචන වලින් දැන් මේ තාත්තාට උවද ප්‍රයෝජනයට ගැනීමට අසීරු නොවන ස්ථානයක් දී ඇත. එහින් ඔහු එහි යන නමුත් පැරණි ඇබ්බැහිකම් වල නෂ්ටාවශේෂ හැටියට ඉන් අනතුරුව වත්ත පහළ දියපාර වෙත යයි. දැන් මේ තාත්තාට වුවද ප්‍රයෝජනයට ගැනීමට අසීරු නොවන ස්ථානයක් වී ඇත. දැන් අර වැසිකිලි එකක් කුස්සිය වෙලානේ තියෙන්නේ. දැන් අර ජරා ජීර්ණ වෙලානේ තියෙන්නේ. කතෝරයා දැන් කතකයාගේ වචනෙන් කියන දැන් පුංචි දුඟදකුත් හමානේනවා. කුරක්කන් රොටි කාපු බව දැනගත්ත විදිහත් කියනවා. ඊතරම් ප්‍රේමනාප මාතෘකාවක් නෙමෙයි. මේ තමයි එදා සමාජයේ. දැන් මේ තාත්තාට වද ප්‍රයෝජනයට ගැනීමට අසීරු නොවන ස්ථානයක් වී ඇත. එහින් ඔහු එහි යන නමුත් පැරණි ඇබ්බැහිකම් වල නෂ්ටාවශේෂ හැටියට ඉන් අනතුරුව වත්ත පහළ දියපාර වෙත යයි. කතෝරයා කෙටි කතාව අවස්ථානයේදී කරන මේ කතකයාගේ වචනයෙන් කරන මේ ප්‍රකාශනය අපට වැසිකිළියක් කෙටි කතාව අවසානයේදී යොදන දක්වන මේ සිද්ධ වෙන මේ සිදුවීම සම්බන්ධ අවස්ථාව අපි දක්වන්නේ මේ කෙටි කතාවේ වැදගත් සාර්ථක අවස්ථා නිරූපණයක් විදිහට. මොකද මේ ප්‍රකාශයත් එක්ක පැහැදිලි වෙනවා අර 100%ක්ම සාම්ප්‍රදායික හැසිරීම් 100%ක්ම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න බෑ. ඒ තුළ අර අලුත් පරම්පරාවේ මේව වෙනස් වෙන්නේ අධ්‍යාපනයත් එක්ක. ඊට පෙර පරම්පරාවේ මේ ආකල්ප 100%ක්ම වෙනස් කරන්න බෑ. මොකද එතන අර අලුත් පරම්පරාවට ලැබිච්ච අධ්‍යාපනය වුන් ලබලා නැහැ. නිසා සාම්ප්‍රදායිකත්වයේ 100%ක්ම අපේ සාම්ප්‍රදායික මිනිස්සු අතින් සමහර දේවල් බැහැර කරන්න එක හරි අසීරු වැඩක් කියන කාරණයක් අපිට මේක අස්සේ පේනවා. නිසා කෙටි කතාව අවසානයේ දක්වන මේ කෙටි කතාව අවසානයේ ඒ නිරූපණය කරන ඒ සිදුවීම සම්බන්ධ අවස්ථාවත් අපට වැසිකිළියක් කෙටි කතාවේ වැදගත් අවස්ථා නිරූපණයක් විදිහට සාර්ථක අවස්ථා නිරූපණයක් විදිහට අපිට පැහැදිලි කිරීම කරන්න පුළුවන්. එහෙමනම් කුණු ඉන්ස්පෙක්ටර් කෙනෙකුගේ ගමට සිද්ධ වෙන ආගමනය සහ ඊට අනතුරුව ඔහු දිගින් දිගට වැසිකිළියක් සකස් කරන්න කියලා කරන බලපෑම එහෙම නැති වුණොත් නීත්‍යානුකූලව කටයුතු කරනවා උසාවිය අරන් යනවා දඩ කන්න සිද්ධ වෙනවා කියලා මේ කරන අනකිරීම සම්බන්ධ අවස්ථාව අපි දකිනවා මේකට කතාවේ අවස්ථා නිරූපණය තුළ සාර්ථක අවස්ථාවක් විදිහට ඊට පස්සේ අපි දකිනවා මේ සාම්ප්‍රදායික ආකල්පත් එක්ක කාලයක් තිස්සේ පුරුදු කරගත්ත දෙයක් එක්ක වැසිකිළිය කියන එක වචනේ පවා ආගන්තුක මිනිස්සු කක්කුස්ස යෑම සඳහා කැලෑව භාවිත කිරීම පිළිබඳව ඒ භාවිත කරපු ආකාරය පිළිබඳව කතෝරයා දක්වන ඒ නිරූපණය කරන අවස්ථාව එක සාර්ථක අවස්ථා නිරූපණයක් විදිහට ඔබට දක්වන්න පුළුවන් මේ කෙටි කතාව තුළ. ඊට පස්සේ මේ ගෙදර මිනිස්සු නැත්නම් මේ කතකයා නියෝජනය කරන මේ ගම්මු මුල් වතාවට වැසිකිළියක් භාවිත කිරීමට යොමු වෙන අවස්ථාව. ඔහු අලුත් පන්තියේ අලුත් අවුරුද්දේදී
සෞඛ්‍ය විද්‍යාව පාඩමේ උගත් කරුණුත් එක්ක මුලින්ම වැසිකිළිය භාවිත කිරීමට යොමු වෙච්ච අවස්ථාව පිළිබඳ දක්වන ඒ සිදුවීම දක්වන අවස්ථාව සාර්ථක අවස්ථා නිරූපණයක් විදිහට අපිට පෙන්වා දෙන්න පුළුවන්. ඔහුට පළවෙනි වතාවට පිළිකුල පිළිබඳ මතක් වුණු ඒ අවස්ථාව තුළ එතෙක් කැලෑ රොද පාවිච්චි කරපු මිනිස්සුන්ට කැලෑවට යැදීමේදී ඇතිවෙච්ච පිළිකුල පිළිබඳ දක්වීමත් එක්ක වෙනස් වෙන පරම්පරාවක් පිළිබඳව කතුවරයා දක්වන ඒ නිරූපණය කරන අවස්ථාව සාර්ථක අවස්ථා නිරූපණයක් විදිහට ඔබට දක්වන්න පුළුවන්. ඊට පස්සේ මේ ගෙදර නංගීත් මල්ලීත් අක්කා අම්මා මේ අය වැසිකිළිය භාවිතයට යොමු වෙනවා. ඒ අය නියෝජනය කරන්නේ මේ ගමේ සියලු ප්‍රජාව. ඒ ගම වෙනස් වෙනවා ප්‍රජාව වෙනස් වෙනවා කියන එක පෙන්වන්නේ එතන. සහ කෙටි කතාව අවසානයේදී පැරණි නෂ්ටාවශේෂ පිළිබඳ 100%ක්ම සාම්ප්‍රදායිකත්වය බැහැර කරමින් ඔවුන් වෙනස් කරන්න අපහසුයි වෙනස් කළ හැක්කේ නූතන පරම්පරාව අධ්‍යාපනය විසින් අධ්‍යාපනය තුළ දැනුම දියුණු නොවුණු තැන ආකල්පය 100%ක්ම වෙනස් කිරීම අමාරුයි. අර ජන්මයට වැඩිය පුරුද්ද ලොකුයි කියන කාරණය පිළිබඳ කතුවරයා දක්වන අවස්ථාව තාත්තා වැසිකිළිය ප්‍රයෝජනයට ගත්තා. නමුත් පැරණි නෂ්ටාවශේෂවල ප්‍රතිඵලයක් විදිහට ඔහු නැවතර ඇලට දොලට නැත්තම් අත්ත පහළ දියපාර ළඟට යනවා කියන කාරණය පිළිබඳ දක්වන අවස්ථාව. මෙන්න මේ කියන අවස්ථාවන් පිළිබඳ සඳහන් කරමින් ඒ අවස්ථාවන් පිළිබඳ උදාහරණ ලබා දෙමින් ඔබට පුළුවන් කේ ජයතිලකයන්ගේ අපට වැසිකිළියක් කෙටි කතාවේ අවස්ථා සිද්ධි නිරූපණය පිළිබඳව පිළිතුර ගොනු කරගන්න. අවසානයේ ඔබට සඳහන් කරන්න පුළුවන් පිළිතුර අවසානයේදී එතරම් ප්‍රියමනාප තේමාවක් ඔස්සේ නෙවෙයි කේ ජයතිලක මහත්මයා මේ කෙටි කතාව රචනා කරන්නේ. ඔහුගේ වස්තු විශ්ය තරම් ප්‍රේමනාප තේමාවක් ඔස්සේ නෙවෙයි රචනා කරන්නේ. හැබැයි ඒක එහෙම වුණත් යථාර්ථය සාම්ප්‍රදායික සමාජයේ දැකපු සැබෑ ස්වභාවය මේ ආකාරයට ඉතාම සාර්ථක සිත් ගන්නාසුළු අවස්ථා නිරූපණයන් වල යෙදෙමින් සාර්ථක ලෙස කෙටි කතාව ගමනගෙන යෑමට සලස්වමින් කතුවරයා කෙටි කතාව රචනා කරනවා කියන කාරණය. තේමාව ප්‍රියමනාප නොවුනට අවස්ථා සිද්ධි නිරූපණය තුළ කතුවරයා ප්‍රියමනාප නිර්මාණයක යෙදෙනවා කියන කාරණය ඔබට දක්වන්න පුළුවන්. එහෙම දක්වමින් ඔබට පුළුවන් කේ ජයතිලකයන්ගේ අපට වැසිකිළියක් කෙටි කතාවේ අවස්ථා සිද්ධි නිරූපණය සිදු වෙලා තියෙන ආකාරය පිළිබඳව සාහිත්‍ය රසවින්දනයක යෙදෙන්න. එතකොට ඔබ පිළිතුරේ ආරම්භයේදී ප්‍රශ්නය සඳහා ප්‍රවේශය හැඳින්වීම සාර්ථකව හදා ගන්න ඕනේ. ඒත් එක්කම ඔබ පිළිතුර අවසානයේදී සාර්ථක අවසානයක යෙදෙන්න ඕනේ. අතරමඟදී මේ අවස්ථාවන් පිළිබඳ උදාහරණ සහිතව වෙන වෙනම පැහැදිලි කිරීම දක්විය යුතුයි. එතකොට මේ පාඩම මේ අපි කෙටි සාකච්ඡාවක යෙදුනේ. දැන් මේ සාකච්ඡාව අවසානයත් එක්ක මේ කියන අවස්ථා සිද්ධි නිරූපණය හා සම්බන්ධ කරමින් විභාගයට ලිවිය හැකි පිළිතුරක් සකස් කරගත හැකි කරුණු සහිත පැහැදිලි කිරීමක් සහිත සටහනක් ඔබට මින් අනතුරුව බලා ගන්න පුළුවන්, කියවා ගන්න පුළුවන්. ඒක කියවාගෙන ඒ කරුණු එකතු කරගනිමින් මේ ප්‍රශ්නය සඳහා ඔබ සූදානම් වෙන්න. එවිට ඔබට සාර්ථක ප්‍රතිඵලයක් කරා යන්න පුළුවන්කම ලැබෙයි. ඉතින් අපි නැවතත් දවසක මෙවැනි තවත් පාඩම් ඒකකයක් සමග ඔබත් සමග එකතු වීමේ අරමුණින් ඔබ හමු වීමේ අරමුණින් මේ මොහොතේ අපි ඔබට සමුදෙනවා
ඒ සටහන මේ අවසානයේ ඔබට මේ පිළිතුර සම්බන්ධ වේදන ඒ සටහනත් සම්බන්ධ කරන ගමන් ඉන් ප්‍රයෝජනයක් ඔබට ලැබේවි. ඒ ලබාගෙන විභාගය සඳහා සූදානම් වෙන ලෙස ඔබට මතක් කරමින් අපි අද දවසේ මේ කෙටි සටහන ඔබට සමුදෙනවා. සියලු දෙනාටම අයිබෝවන්.